Recording in. I wonder me. Liakan matko गुरुत्व यत्ते आनत चल ये प्रक्षिप्त कथा हरी गुरुत्व यत्ते आनत चल उदा में गुरुत्व यत्ते सिरस चलिते के ना कथा करा क्या नहीं इकट्ठा ना विसिक करने वस्तु क्या नहीं पानी कुड़े विसिक करने वस्तु के उते वाकी वस्तु विसिक करने पर से आप वो प्रक्षेपण करो को स्थान एक में तमाई बैठे हमें आंत चलती है जीवन है तीरसत्तिक यम किसी को ने कानतव वस्तु प्रक्षेपण करें पास से या उते में प्रक्षेपण स्थाने उठने में बैठे विनत स्थाने के बैठे वस्तु गमन करने परावलीय मार्ग ठीक है मैं केलिंग करने में वस्तु गमन करने मैंने मेरे को परावलीय मार्ग मैं मेरे को क्या परावलीय मार्ग मित्र दिन यागी भाग में अर्ध परावलीय मार्ग हर वस्तु गमन करने में परावलीय मार्ग तो बड़ा मैंने मेव के चलित वर्ल्ड टॉपिक के नो प्रक्षिप्त की मैंने मेव हर लिया तुमको वस्तुअक गुरुत्व यटते तिरस समग यम किसी कोणයක් ආනතව ප්‍රක්ෂේපණය කළ විට වස්තුවක් ගුරුත්වය යටතේ තිරස සමග නේ තිරස යම් කිසි කෝණයක් ආනතව ප්‍රක්ෂේපණය කළ විට वस्तुव प्रक्षेपण स्थानेटम लंगा नोवन अतर वस्तुव प्रक्षेपण स्थानेटम लंगा नोवन अतर वेन स्थानेक पतित वीम सिद्धवे वेनත් स्थानेක पतित वीम सिद्धवे මෙම වස්තුව ගමන් කරන මාර්ගය නැත්නම් මෙම වස්තුව පරාවලීය මාර්ගයක ගමන් කරයි මෙම වස්තුව परावलीय मार्गे का गमन कर मे वेलावेदी प्रधान वशයෙන් අපි මෙන්න මේ වගේ අවස්ථා කීපයක් ගැන කතා කරමු මේ එකම තිරස් මට්ටමට වැටෙන්නේ එහෙම නැත්නම් උඩ ඉඳන් පල්ලෙහාට විසික් කරන්නේ එහෙම නැත්නම් මේ උඩ ඉඳන් මෙයාන තිරස්ස විසික් කළද මේ අතට එහෙම නැතුව පුතේ මේ උඩ ඉඳන් මේ ඉහළ තැනක ඉඳන් උඩට විසික් කරන්නත් පුළුවන්. ඔයාලට වෙනස තේරෙනවා. මෙතනදී මෙන්න මේ පැත්තට විසික්. මෙතනදී උඩ ඉඳන් මේ පැත්තට විසික් කරනවා. මෙන්න මේ වගේ මේ ප්‍රධාන අවස්ථා කීපයක් ගැන කතා කරනවා. තව ඕනනම් හිතන්න පුළුවන් මෙහෙම අපි මෙතන ඉඳන් මේ වගේ උඩ තියෙන තැනකට විසික් මෙහෙම හරි ඒ විතරක් පුළුවන් ඕකේද
හරි මේ ප්‍රධාන අවස්ථා කීපයක් දෙකම ටක් ඉක්මනට අද පුතේ මේ නෝට් එක දීලා තියෙන තැන එක ලියා ගන්න ඉඩමදි වෙයි. හරි අපි ටිකක් ලොකු විස්තරයක් තියෙන නෝට් එකක් ලියන්න යන්නේ. ඔයා ඒ නෝට් එක ලියන්න තියෙන හිස්තැන මේ නෝට් එක හොඳට කියවලා අර ඒ කියන්නේ සාරාංශගත කරලා ඇබ්‍රිවියේට් කරලා ඒක කියන්නේ ඕන දේවල් ටික හයිලයිට් කරගෙන ඒ ටික විතරක් ලියා ගන්න ඊට පස්සේ. හරි අපි ටිකක් ලොකු නෝට් එකක් ලියා ගන්න. ඒ රූප හතරම අඳින්න ඕනේ. මට අඳිමු. හරි. පුතේ මේ જાතිය ගණනක් ගත්තාම හරිද? අපි දැන් මේ විදිහට මේව ප්‍රක්ෂේපණය කරමු. දැන් ඔන්න මේව බිම u කියලා ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරමු. පුතේ මේ වස්තුව ගත්තාම ඔයාලට පේනවා මෙයා උඩට යනවා. ඊට අමතරව මෙයා තිරස්සක් ගමන් කරනවා නේ. සිරස්සක් ගමන් කරනවා තිරස්සක් ගමන් කරනවා. ඒ කියන්නේ මේ වස්තුව එකම වෙලාවෙ. ඒ කියන්නේ මෙහෙම. දැන් පොඩ්ඩක් ඉන්න සිරසට ගිහිල්ලා ඊට පස්සේ තිරසට යන්නම් කියලා එහෙම යන්නේ නැහැ. මේ චලිත දෙකම එකම වෙලාවෙ වෙන්නේ. සිරස්ස චලිත වෙච්ච කාලය තිරස්ස චලිත වෙච්ච කාලයට සමානයි. හරි මේගොල්ලෝ. පුතේ මෙයා සිරස්සත් චලිත වෙනවා තිරස්සත් චලිත වෙනවා. ඒකින්ද මේගොල්ලෝ සම්බන්ධ ගණන් හදද්දී අර ගුරුත්වයටේ සිරස් චලිතයේදී වගේම චලිත සමීකරණ ටික සියල්ල පාවිච්චි කරගන්න පුළුවන්. හැබැයි සිරස් හා තිරස් දිශා ඔස්සේ වෙන වෙනම. හරි. ඊයගොම මෙහෙම. මෙහිදී වස්තුව එකම මොහොතේදී සිරස්ස හා තිරස්ස ගමන් කරයි. සිරස්ස හා තිරස්ස ගමන් කරයි. ලියාගමු වෙනවා. මෙවැනි ගැටලු වලදී වස්තුවේ මෙවැනි ගැටලු වලදී වස්තුවේ සිරස් හා තිරස් දිශා සඳහා සිරස් හා සිරස් මේ සිරස් මේ තිරස් සිරස් හා තිරස් දිශා සඳහා සිරස් හා තිරස් දිශා සඳහා වෙන වෙනම
චලිත සමීකරණ භාවිතා කර චලිත සමීකරණ භාවිතා කර ගැටලු විසඳීම සිදු කරයි. ලියාගමු රතු පෑනින්. ලියාගන්න රතු පෑනින්. වස්තුව සිරස්ව චලිත වන කාලය තිරස්ව චලිත වන කාලයට සිරස්ව චලිත වන කාලය තිරස්ව චලිත වන කාලයට සමාන නිසා තිරස් හා සිරස් චලිතවලදී පියාසර කාලය කැපිටල් T වරහන් ඇතුළේ සමාන වේ. පියාසර කාලය වරහන් ඇතුළේ කැපිටල් T සමානයි. ඒ කියන්නේ පුතේ මේ දානක් දෙකක් හදද්දී වට ලොකු අවබෝධයක් හම්බෙයි. සිරස්ස දැම්මත් තිරස්ස දැම්මත් T ට තියෙන්නේ එකම උත්තර. හරි. සිරස්ස දැම්මත් තිරස්ස දැම්මත් සමීකරණය T ට එන්න ඕනේ එකම උත්තර. දැන් ඔවා ඔළුවේ තියාගෙන යන්න. එක ගානක් හදපු ගමන් ඔය තියෙන ප්‍රශ්න ටික විසඳෙයි වාට. හරි. එතකොට පුතේ මේ જાතිය ගානක් හම්බෙච්ච ගමන් කරන්න ඕනේ ඉස්සෙල්ලාම සිරස් හා තිරස් දිශා ඔස්සේ විභේදනය කරන්න. විභේදනය කරන්න ඔයාලා මේක පුරුදු වෙලා ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් මෙතනින් තියෙනවා u. අපි මේව විභේදනය කරමු. විභේදනය කරනවා මේ එකිනෙක ලම්බකු. තිරස් හා සිරස් දිශා ඔස්සේ විභේදනය කරමු. ළමයි එක්කෙනෙක් ඉන්නවා කෝණයත් එක්ක ඉන්න කෙනා. මේ තියෙන කෝණය θ. කෝණයත් එක්ක ඉන්න කෙනාට අපි කියනවා cos. එහෙනම් මේක u cos θ. මෙයා u sin θ. හරි. දැන් මේක දිහා බලාගෙන ඔයාලා මෙයාවත් අඳ ගන්න. ඒකල මෙයාව තනියම හදන්න. මේක v මෙතන කෝණය alpha. අපි බලමු මෙයාව විභේදනය කරමු. කොහොමද විභේදනය වෙන්නේ කියලා. ඊට පස්සේ අපි තව උදාහරණයක් බලමු. මෙයා v0 මෙතන කෝණය β. හරි. මෙයා හැදුවා. මේ දෙන්නව විභේදනය කරන්න බලන්න අක්ක. ඉක්මන් කරමු.
හරි මේක මේ කෝණයත් එක්ක ඉන්න එක්කන cos මේක v cos alpha අනිත් එක්කන sin මේක v sin alpha මෙතනත් මේ කෝණයත් එක්ක ඉන්න කෙනා cos දැන් ඉහළට sin තිරස්ස cos කියලා කියන්න බෑ දෙන කෝණයත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඒතර මෙයා v0 cos beta කෝණයත් එක්ක ඉන්න කෙනා cos මේ කෝණය හදන්න උදව් කරන පැත්තේ ඉන්න කෙනා එයා cos අනිත් එක්කන sin v0 sin හැබැයි සාමාන්‍ය පුතේ දැන් මේ කෝණය දෙන්නේ නැහැ මෙහෙම දෙන්නේ නැහැ මේ විදිහට තමයි දෙන්නේ. ප්‍රක්ෂේපණ කෝණය කියලා කියන පුතා තිරසත් එක්ක හදන කෝණ. ප්‍රක්ෂේපණ කෝණය කියලා කියපු ගමන් තිරසත් එක්ක හදන කෝණ. මෙන්න මේ කෝණය ගන්න. ඔන්න ඔය කෝණය ගන්න. ඒකින්ද මේ ගොඩක් දුරට තිරස්ස cos සිරස්ස sin තමයි එන්නේ. හරිද? හැබැයි වෙනස් කරන්න පුළුවන් කාට හරි ගන්න දෙන්න. ඒකින්ද තමයි මේකත් අපි කතා කරේ. ඒතර මේ රූප තුනම මම හිතනවා ඔයාලා ඇඳගෙන ඇති කියලා. හරි. දැන් අපි කියවනේ සිරස් චලිතයක් වෙනම තියෙනවා තිරස් චලිතයක් වෙනම තියෙනවා කියලා. හරි. ඔන්න දැන් තමයි ගානේ හොඳටම තේරුම් ගන්න ඕනේ දැනට ඇවිල්ලා තියෙන්නේ. හරි. කියන්නේ තියරි වල හොඳටම තේරුම් ගන්න ඕනේ දැනට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් හොඳට හිතලා තේරුම් ගන්න. පුතේ වස්තුවක් ගත්තහම වස්තුවට තියෙනවා බරක්. ඒක තියෙන්නේ සිරස්ස. සිරස්ස. වස්තුවක් ගත්තහම උඩ ඉඳන් මෙහෙම වැටෙද්දි එකම එක බලයේ කිල්ල. එයාගේ බර. හරි මම මේ වාත ප්‍රතිරෝධ ඒ වගේ දේවල් කතා කරන්නේ නැතුව ගොඩක් සංකීර්ණ අවස්ථා වලට යන්නේ අපි සරල මට්ටමේ කතා කරන්නේ තාමත්. ඒතකොට වස්තුවක් ගත්තහම මේ මට්ටමේ අපි කියන්නේ තාමත් අපි කියන්නේ දැන් වස්තුව වැටෙද්දි වස්තුවේ බර විතරයි තියෙන්නේ. ඕක තියෙන්නේ සිරස්ස. පුතේ නිව්ටන්ගේ දෙවන නියමයේ ගණිතමය ප්‍රකාශනය වල ගන්න ඕනේ. මම මේකට දෙවෙනි නියමය නම් කියන්නේ නැහැ. මේක දෙවෙනි නියමයේ ගණිතමය ස්වරූපය F සමාන m. පුතේ මේ බලයක් තියෙනවා නම් කොහොමද වස්තුවක ස්කන්ධයක් තියෙන ඉන්න ත්වරණයක් තියෙන්නේ. මම මේක ගුරුත්වයේ සිරස් චලිතයේදීත් කතා කරා. බලයක් තියෙනවා ස්කන්ධයක් තියෙන ඉන්න ත්වරණයක් තියෙනවා. ඒ කියන්නේ වස්තුවට සිරස්ස ත්වරණයක් තියෙනවා. පුතේ ත්වරණේ තියෙන්නේ බලය තියෙන පැත්ත. බලය තියෙන්නේ පල්ලෙහාට නම් ත්වරණය තියෙන්නේ පල්ලෙහාට. එහෙනම් ගුරුත්වයේ සිරස් චලිතයේදී පල්ලෙහාට ත්වරණයක්. ඒ වගේම ගුරුත්වයේ ආනතම චලිත කරත් බර තියෙන හින්දා ඔය පල්ලෙහාට කියන ත්වරණය දිගටම තියෙනවා. හරිද? අපි ලියගමු මෙහෙම. වස්තුව මත එහි බර සිරස්ස පහළට ක්‍රියා කරයි. වස්තුව මත එහි බර සිරස්ස පහළට ක්‍රියා කරයි. හරිද? මෙන්න මේ රූපය. වස්තුවක් ඇඳලා mg කියලා ලකුණු කරන්න. වස්තුවක් ඇඳලා ඒකේ mg කියලා ලකුණු කරන්න ඉක්මනට. ඊට පස්සේ ලියගමු මෙහෙම. වස්තුව මත බලයක් ඇති නිසා වස්තුව මත පහළට බලයක් ඇති නිසා එහෙම ලියගමු. වස්තුව මත පහළට බලයක් ඇති නිසා පහළට ත්වරණයක්ද පවතී. පහළට ත්වරණයක්ද පවතී. හරි.
පුතේ පල්ලෙහාට තොරණයක් තියෙන හින්දා මෙයාව විසික් කරපුවාම මොකද වෙන්නේ? උඩට යද්දි වේගය එන්න අඩු වෙනවා. උඩට යද්දි වස්තුවේ වේගය එන්න අඩු වෙනවා. ඒක තමයි පුතේ මම මේ ඊතලයේ ප්‍රමාණයෙන් පෙන්නන්නේ. උතර ආගන්න කියන්නේ. මේ ඊතලයේ ටිකක් දිගයි. ඒ කියන්නේ මේ හරියදී ප්‍රවේගය වැඩි. සිරස්ස. මේ හරියදී ඊතලයේ පොඩි. ඒ කියන්නේ මේ හරියදී ප්‍රවේගය ටිකක් අඩුයි. උපරිම ලක්ෂයට ගියපුවාම සිරස්ස ප්‍රවේගයක් නැහැ. සිරස්ස ප්‍රවේගයක් තියෙනවා නම් කවුද යනවා? මේ තමයි යන්න පුළුවන් උපරිම උස. හරි? දැන් උපරිම උසට ගියන් පස්සේ සිරස් ප්‍රවේගය බිඳුවයි. එතකොට මේක මේ වෙලාවේදී මෙහෙම අනිත් පැත්තට එන්න පටන් ගන්නවා. මෙයා අනිත් පැත්තට එන්න යද්දි තොරණය තියෙන්නේ පල්ලෙහාටනේ. ඒ කියන්නේ දැන් එන්න ප්‍රවේගය වැඩි වෙනවා. මේ උඩට යද්දි එන්න ප්‍රවේගය අඩු වුණා. දැන් පල්ලෙහාට යද්දි එන්න ප්‍රවේගය වැඩි වෙනවා. මේ ඒකයි මේ ඊතලයට වඩා මම මේ ඊතලේ ටිකක් වැඩිපුර දිගකින් යන්නේ. හරි? එන්න ප්‍රවේගය වැඩි වෙනවා. මේ දිගේ එන්න ප්‍රවේගය අඩු වෙලා බිඳුවක් වෙලා ඊට පස්සේ එන්න ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි පුතේ මේ කතා කරන්නේ සිරස් ප්‍රවේගය ගැන. සිරස් ප්‍රවේගය එන්න අඩු වෙලා ඊට පස්සේ ආපහු එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඔය රූපේ ඔය විදිහට මන්දිමු ළමයි මෙතන බිඳුවයි කියන එක නෝට් කරගන්න ඕනේ ඉහළම තැනේදී. මේ එන්න ප්‍රවේගය අඩු වෙනවා කියලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට එද්දී එන්න ප්‍රවේගය වැඩි වෙනවා කියලා පෙන්නන්න ඕනේ. හරි? ඉක්මනට අඳිමු රූප සටහන. දැන් වස්තුව ගත්තාම මුගේ මත පල්ලෙහාට නම් තියෙනවා mg කියලා බලයක්. හැබැයි මෙයා මත තිරස්ස කිසිම බලයක් නැහැ. මේ පැත්තට මෙහෙට ඔය තිරස් දිශාවට කිසිම බලයක්. ඒතර මේ නිව්ටන්ගේ දෙවෙනි නියමයේ ගණිතමය ස්වරූපය ගත්තාම බලය බිඳුවයි නම් ස්කන්ධයේ බිඳුවක් වෙන්නේ නැහැ ළමයි. ඒකින්ද ත්වරණයේ බිඳුවක් වෙන්න ඕනේ නේ. F සමානයි බිඳුව විට A සමානයි බිඳුව. එහෙමනේ ගණන් වලින් නේ. වම් අත පැත්ත බිඳුවක් වෙන නම් දකුණු අත පැත්ත බිඳුවක් වෙන්න බෑ.
එතකොට සිම්පල් ලෙන් බිඳුවක් එන්නේ නැහැ නේ යකෝ. වස්තුවක් ගත්තාම ස්කන්ධයක් තියෙනවා. හරි? එතකොට එහෙනම් ඉතින් ඒ බිඳුව. ෂුවර්. ඒ කියන්නේ තොරණයක් නේ. පුතේ වස්තුවකට තොරණයක් නැති වුණොත් වස්තුවකට තොරණයක් නැත්නම් වස්තුවට හැසිරෙන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ. එක්ක වස්තුව නිශ්චලයි. එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඔන්න වස්තුවකට වෙන්න පුළුවන් ආකාර දෙක. තොරණයේ බිඳුවක්. එක්ක නිශ්චලයි එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඒ ඕනේ පොට්ටේට පේනවා පුතා වස්තුව මෙහෙම ගමන් කරද්දී නිශ්චල නැහැ. චලිත වෙනවා. චලිත වෙනවා කියන්නේ කාලයත් එක්ක පිහිටීම වෙනස් වෙනවා නම් චලිත වෙනවා. යකෝ මෙතන තිබ්බ වස්තුව මේක දිගේ මෙහෙම ගිහලා මෙතනට වැටෙන්නේ. කාලයත් එක්ක ඔය තියෙන පිහිටීම අපූර්වට වෙනස් වෙනවා. කාලයත් එක්ක පිහිටීම වෙනස් වෙනවා නම් නිශ්චල නැහැ. ඒ කියන්නේ මේක වෙන්න බෑ. එහෙනම් ෂුවර් එකට ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න ඕනේ මොන දිශාවටද? තිරස් දිශාවට. මම මේ තිරස ගැන කතා කරන්නේ. ඔච්චර වෙලා කතා කරන්නේ සිරස් දිශාව. දැන් කතා කරන්නේ තිරස් දිශාව. හරි? එයාගමු වස්තුව මත තිරස් දිශාවට කිසිදු බලයක් ක්‍රියා නොකරයි. එම නිසා ඔයාලා දන්නව නේද? එම නිසා කියලා ලියන්න. දැන් නෝට් එක ලියන්න මෙහෙම ලියන්න එම නිසා කියන්නේ. කොහොමද? එම නිසා වස්තුව මත තිරස් දිශාවට මේ වචන අනිවාර්යයි. තිරස් දිශාවට ත්වරණය ශූන්‍ය වේ. ත්වරණය බිඳුවක් වේ. හයිලයිට් කරගන්න ළමයි මේ වචනේ. තිරස් දිශාවට ත්වරණය ශූන්‍ය වේ. එකලා ලියාගමු මෙතනින්. එම නිසා වස්තුව තිරස් දිශාවට මේ වචන වැදගත්. එම නිසා වස්තුව තිරස් දිශාවට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. මේ හැමතැනම තියෙන එකම ප්‍රවේගය. හැමතැනම තියෙන එකම හැමතැනම එකම. හරි. මේකත් දෙන්න.
එතකොට මෙයාගේ චලිතය මෙන්න මේ වගේ. හරිද? මේක නම් අදින්න එපා. අට සංකීර්ණ මිරු. දැන් හැඩය ගත්තාම මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ වගේ මාර්ගයක තමයි ගමන් කරන්නේ. උතේ මේ තියෙන තිරස් ප්‍රවේගය නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙයා හැම වෙලාවකම එකම අගයක්. කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඔය තියෙන සිරස් ප්‍රවේගය බලන්නකො පටන් ගද්දි ලොකු වගේ පල්ලෙහාටනේ තොරණිය තියෙන්නේ. ඒකින්ද ඉහළට යන්න යන ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙලා මෙතනදි බිඳුව වෙනවා. මේ බලන්න පැහැදිලිව ඊතල වල දිගවල වෙනස් නේ. හරිද? ඊට පස්සේ ආපහු එන්න ප්‍රවේගය වැඩි කර ගන්නවා. මේ මෙතනට වඩා ප්‍රවේගය මෙතනදී. එතකොට බලන්නකො සංප්‍රයුක්තය ගත්තාම ඔය කොළ පාටින් මම ඇඳලා තියෙන සංප්‍රයුක්තයනේ. බලන්නකො මේ කෝණය එන්නෙන් අඩු වෙනවනේ. මෙතනදි කෝණය බිඳුවයි. ආපහු කෝණය බලන්නකො මේ එන්නෙන් වැඩි වෙනවා. මෙතන කෝණය ගත්තාම මේක ටිකක් සංකීර්ණ කතාවක් ඈ. θ1 θ2 ඔයාලට පේනවා හොඳටම θ1 θ2ට වඩා වැඩි. θ1 වැඩි. කන්ද ගතිය වැඩි. θ2 අඩුයි. ඒ කියන්නේ පුතා මේ ඉහළට යන්න කෝණය මෙහෙම එන්න අඩු වෙනවා. මේක මාර සංකීර්ණ කතාවක්. මෙතෙක් ඔයාලගෙන් කොහොම කතා සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා නැහැ. හැබැයි වා තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ. ඊට පස්සේ එන්න බලන්නකො මෙතන කෝණයට වඩා මෙතනදී මේ බෑවුමට වඩා මෙතන බෑවුම වැඩිනේ. ඒ කියන්නේ කෝණය වැඩි. දැන් මේක θ3 මේක θ4 කියලා ගත්තොත් θ3ට වඩා θ4 ලොකුයි. ඒ කියන්නේ එන්න බෑවුම් ගතිය මෙහෙම වැඩි. ඒක අපි කියන්නේ මේක පරාවලී මාර්ගය කියන්නේ. හරිද? ඊට පස්සේ දෙයක් තමයි මේ දැන් අර ගුරුත්වයට සිරස් චලිතයේදී කිව්වනේ අපි පුතේ මේ ඉහළම ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවයි කියලා. මෙතනදිත් එහෙම හිතනවනේ. ඉහළම ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවයි නෑ. ඉහළම ලක්ෂයේදී සිරස් ප්‍රවේගය බිඳුවයි. සිරසට ප්‍රවේගයක් නෑ. ඉහළම ලක්ෂයේදී තිරසට ප්‍රවේගයක් තියෙනවා. ඒකින්ද ප්‍රවේගය බිඳුවයි කියන්නේ බෑ. අපි කියනවා ඉහළම ලක්ෂයේදී තිරස් ප්‍රවේගයක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ තේ රූපෙම තමයි. මේ විදිහමයි. අපි මෙන්න මෙයාව අඳින්න ඕනේ ළමයි. හරිද? ඉක්මනට අඳිමු. මේ මොනවද ලියන්න එපා ළමයි. ඔය කළු පාටින් ලියලා තියෙන සංකේත මොනවද ලියන්න එපා. මේ රූප සටහන විතරක්. අකුරු මොනවද ලියන්න යන්නේ. හරි. පුළුවන් නම් අර පාට කීපයක් පාවිච්චි කරන්න. තිරස් දිශාවට ප්‍රවේගමන් රතු පාටින් පෙන්වනවා වගේ ඔයාලත් එක පාටක් පාවිච්චි කරන්න. ඊපස්සේ සිරස් දිශාවට තියෙන ප්‍රවේග වලට තව පාටක් පාවිච්චි කරන්න. මේ තියෙන සංප්‍රයුක්තය. මේ සංප්‍රයුක්තය හොයන්නේ සමාන්තර ආශ්‍රය ඇඳලා. මේ ප්‍රවේග දෙක එකතු කරන්න එපා සංප්‍රයුක්තය ගන්න. එයා තමයි. ප්‍රවේගය කියලා කියන්නේ සංප්‍රයුක්ත ප්‍රවේගය. හරි? එතකොට මේ දෙන්න එකතු වෙන්නේ. ඒක මම වෙන පාට පෑනකින් ගත්තා. පුළුවන් නම් තව පාටක් ඔයා ගාව තියෙනවා නම් මේ තමයි වස්තුව ගමන් කරන මාර්ගය. ඒක වෙන පාටකින් අනිත් පුළුවන් නම් එච්චර පාට જાති තියෙනවද දන්නේ නැහැ. මට නම් තියෙනවා. මෙයාව ගත්තාම මේ පාට ගොඩක් තියෙනවා. මට තෝරතර අදින්න පුළුවන්. ඔයාලට තියෙනවා නම් හොඳයි නැත්නම් හැබැයි තේරුම් ගන්න. මේකද පොඩි වෙනවා.
හිතන වෙලාවේදී නේ මේ තියෙන තේ වගේම රූපයක්. හරි. දැන් ඊළඟදී තමයි ළමයි මාර වැඩේ කියන්නේ දැන් ඔය ප්‍රක්ෂිප්තයක් ගත්තාම දැන් අපි කියවනේ ප්‍රක්ෂේපණ ස්ථානයටම නෙමෙයි වැටෙන්නේ කියලා. ප්‍රක්ෂේපණ ස්ථානයටම නෙමෙයි වැටෙන්නේ. එතකොට මේ ප්‍රක්ෂිප්තයක් සමහර වෙලාවට අපිට පුළුවන් මෙතනට. එහෙම නැත්නම් මේක දිගේ මෙතනට. විවිධ ස්ථාන වලට ගෙනියන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් කරන්නේ ක්‍රම දෙකක් පාවිච්චි කරලා. එක්ක වේගය වෙනස් කරනවා. අපි දන්නවා හිමීට විසික් කරන්න පුළුවන්, හයියෙන් විසික් කරන්න. හිමීට විසික් කරපුවාම පොඩි දුරක් ගිහලා වැටෙනවා. හයියෙන් විසික් කරපුවාම යන දුර වැඩි. සාමාන්‍යයෙන් එකම කෝණයකින් විසික් කරනවා නම් අනිත් එක තමයි ළමයි ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන්. කෝණය වෙනස් කරන්න පුළුවන්. හරි. කෝණය වෙනස් කරලා මේ විදිහට වැටෙන තැන වෙනස් කරන්න පුළුවන්. හරිද? අපි මේකට කියනවා තිරස් පරාසය. හරිද? මේ ආරම්භක ලක්ෂ්‍යයි අවසාන ලක්ෂ්‍යයි අතර දුරට අපි කියනවා මේකේ තිරස් පරාසය. හරි. ඊයගොම මෙහෙම වස්තුවක් ප්‍රක්ෂේපණය කිරීමේදී ප්‍රක්ෂේපණ වේගය එකම අපි මෙහෙම ලියමු ඈ අංක 1 අංක 2 දාලා අංක 1 ප්‍රක්ෂේපණ වේගය දෙක ප්‍රක්ෂේපණ කෝණය වෙනස් කිරීම මගින් ප්‍රක්ෂේපණ වේගයයි ප්‍රක්ෂේපණ කෝණය වෙනස් කිරීම මගින් වස්තුව ගමන් කරන තිරස් පරාසය වෙනස් කරගත හැකියි. හරි. මේ රූපේ ගන්න. දැන් මෙහෙම වඳින්න ඕනේ නැහැ, මේ වඳින්න ඕනේ නැහැ. නිකන් මේ විදිහට දෙන්නේ කියලා ගත්තා නැති. කියන්නේ මාලට ඕනේ එහෙම ගන්නවා. මේ තියෙන තිරස් පරාසය BK R1යි. මෙතන තිරස් පරාසය R2. මොන රූපයකද? මෙච්චර සංකීර්ණ එක එක දේවල් ඊට පස්සේ වෙන්න තමයි මේ උතේ විවිධ කෝණ වලින් ප්‍රක්ෂේපණය කරපු අවස්ථා කීප. දැන් මම මෙතන මේ පල්ලෙහා ඉඳන් පටන් ගන්න ඇන්ගල් එක අංශක 90. උතේ කෝණය අංශක 90ක් වුණෙන් පස්සේ මේ රතු පාටින් පෙන්නලා තියෙනවා.
තනි කෙලින් විසික් කරා. ඒ කියන්නේ සිරස් චලිතය. කෙලින්ම උඩට විසික් කරා ආපහු එතනටම වැටෙනවා. මෙන්න මේ චලිතය. ඊට පස්සේ තියෙනවා අංශක 75. 75 කියලා කියන්නේ මෙන්න මෙයා. මෙතන කෝණයේ අංශක 75යි කියලා කියන්නේ. හරි නේද? ඊට පස්සේ මෙන්න මෙයා. අංශක 60. මෙතන දම් පාට. මෙන්න මෙයා. කියන්නේ මෙන්න මෙතන කෝණයේ අංශක 60යි කියලා කියන්නේ. ඊට පස්සේ අංශක 45. මෙතන කෝණයේ අංශක 45. ඊට පස්සේ කියනවා අංශක 30. කොළ පාටින් අදලා තියෙන එක නා ඊට පස්සේ අංශක 15. දැන් මේකේ තවත් ලස්සන දෙයක් තියෙනවා ළමයි. බලන්නකො හොඳට. අංශක 75 දී අංශක 15 දී අංශක 75 කියලා කියන්නේ මෙන්න මෙයා. දම් පාට එක. So අංශක 75 කියලා කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ නිල් පාට එක. අංශක 15 කියලා කියන්නේ මෙන්න මේ රතු පාට එක. උතේ අංශක 75 දී වැටෙන්නේ මෙතන. අංශක 15 දී වැටෙන්නේ මෙතන. එතන මේ අවස්ථා දෙකේදීම තිරස් පරාස සමාන වෙලානේ. අන්න වෙලා තියෙන්නේ. අංශක 75 දී අංශක 15 දී තිරස් පරාස සමාන වෙනවා. සොපිමි එන පාටක් ගමුකෝ. මේ තියෙන්නේ ගම් පාටින් අංශක 60. ඔය කොළ පාටින් තියෙන අංශක 30. අංශක 60 දිත් වැටුනේ මෙතනට අංශක 30 දිත් වැටෙන්නේ මෙතනට. මේ එකම ප්‍රක්ෂේපණ වේගයකින් තමයි මෙතන යවන්නේ. එකම වේගයකින් යවන්නේ කෝණය වෙනස් කරනවා විතරයි. එතන අංශක 60 දී අංශක 30 දී ආපහු එකම තැනට වැටෙනවා. පුතේ එහෙනම් හොඳටම පැහැදිලි එකම තැනකට වැටෙන්න කෝණ දෙකක් තියෙනවා. එකම වේගයකින් විසික් කරද්දී එකම වේගයකින් ප්‍රක්ෂේපණය කරද්දී එකම ස්ථානයට වැටෙන්න කෝණ දෙකක් තියෙනවා. ඕනෙම ස්ථානයකට වැටෙන්න වාට කෝණ දෙකක් තියෙනවා. ඒක හොයාගන්න හරිය ලේසි ළමයි මෙතන රටාවක් තියෙනවා. බලන්නකො මේ දෙන්නගේ එකතු අංශක 90යිනේ. මේ දෙන්නගේ එකතු අංශක 90යිනේ. අංශක 90 වෙනවා මේ කෝණ දෙක එකතු. අපි හිතමුකෝ එක කෝණයක් අංශක 50යි. කවුරු හරි කෙනෙක් අංශක 50ක කෝණයෙන් කාලතෝ වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා. ඒ වේගයෙන්ම තව එක්කෙනෙක් ඇවිල්ලා ප්‍රක්ෂේපණය කරනවා එතනටම වැටෙනවා. එයාට ඕන නම් අංශක 50න්ම ප්‍රක්ෂේපණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා 90 වෙන්න ඉතුරු කෙනා. අංශක 40ක්. අංශක 40කින් ප්‍රක්ෂේපණය කරනවා. අපි දුක මෙතන තියෙනවා 70ක් කියන. එතනටම වැටෙන්න ඕන නම් අංශක 20කින් ප්‍රක්ෂේපණය. එකතු 90ක්. හරි නේද? මම හිතනවා පැහැදිලි. කියන්නේ එක කෝණයක් හොයාගත්තාම ඔයාලා හිතන්න ඕනේ මේ කෝණේ විතරක් නෙමෙයි ඕනනම් තව කෝණයක් තියෙනවා මෙතනට වැටෙන්න මෙවන්න පුළුවන්. ඒක 90න් ඔය කියන කෝණය අඩු කරපුවාම එන උත්තර. මාර කතාව. හරි? ලියාගමුකෝ. වස්තුවක් එකම ප්‍රක්ෂේපණ වේගයකින් ප්‍රක්ෂේපණය කරන විට එකම ප්‍රක්ෂේපණ වේගයකින් ප්‍රක්ෂේපණය කරන විට එකම තිරස් පරාසයක් ලබා ගැනීමට කෝණ දෙකක් පවතී.
මෙම කෝණ දෙකෙහි එකතුව මෙම කෝණ දෙකෙහි එකතුව अंशක 90ක් වේ. මෙම කෝණ දෙකේ එකතුව अंशක 90ක් වේ. හරි. මෙන්න මේ සෙට් එක පොඩ්ඩක් ලියගමුනේ. වැඩි මීටර වෙන්නත් එක්ක කියලා හිතලා මෙන්න මේ සෙට් එක පොඩ්ඩක් ලියන්න. හරි. ඊට පස්සේ තව එකම එක කාරණයක් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට ගණන් හදන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ බලන්නකො මේ වැඩිම ඈතට යන්නේ කොහොමද කියලා. පුතේ වැඩිම ඈතට යනවා කියලා කියන්නේ මෙන්න මෙයානේ. ඒ කියන්නේ අංශක මේ නිල් පාටේ කියනවානේ වැඩිම ඈතට කියන්නේ. ඒ කියන්නේ අංශක 45. එතකොට පුතේ අංශක 45 කෝණයෙන් ප්‍රක්ෂේපණය කරපුවාම තමයි වස්තුව ඔය කියන විදිහට වැඩිම ඈතට යන්නේ. නිරීක්ෂකයාගේ උස නොසලකා හරිසොත් මේ පාවිච්චි කරන කියන්නේ අපි හිතමුකෝ මොන හරි කවුපෙත්ත වගේ එකක් ත්‍රෝ කරනවා කියන්නේ. හරි. ඒතර ඩිස් එකක් වගේ ත්‍රෝ කරද්දී මේ ඒ කරන එක්කෙනාගේ උස නොසලකා හැරියි. එතන ඉන්න එක්කෙනාගේ උස නොසලකා හැරියොත් එහෙම තමයි ගන්න හදන්නේ. හරි. ඒතකොට දැන් එහෙම හදනකොට වැඩිම ඈතට යන්න ප්‍රක්ෂේපණය කරන්න ඕනේ අංශක 45. ඒතකොට දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ වස්තුවක් පුළුවන් තරම් ඈතට යන්න ඕන ප්‍රක්ෂේපණය කරන්න ඕනේ अंशක 45ක් ඕනේ. පුළුවන් තරම් වේගයකින් अंशක 45ක් දීලා ප්‍රක්ෂේපණය කරා නම් ඒක තමයි වැඩිම ඈතකට යන්නේ. ඒතර දැන් ගොඩක් ක්‍රීඩා වලට ඕකම තමයි පාවිච්චි කරන්නේ. දැන් ඔයාලා දැකලා තියෙනවනේ මුලින්ම මම දැන් මේ රූපයක් මිටි විසි කිරීම. ඒකෙදිත් විසික් කරනවා. එතකොට එයා කරන්න ඕනේ පුළුවන් තරම් වේගෙන් මෙයාව විසික් කරන්න ඕනේ अंशක 45ක විතර කෝණේ. ඒක මම විතර කියලා කියන්නම්. ඒකට හේතුවක් තියෙනවා. මොකද මිටිය තමයි මේ බිම ඉඳන්ම නෙමෙයි විසික් කරන්නේ. පොඩ්ඩක් උඩක ඉඳන් ඒක අපි පස්සේ කතා කරමු. අපි මේ උස නොසලකා හැරියොත් अंशක 45ක කෝණයකින් විසික් කරනවා. දැන් හෙල්ල විසික් කිරීමේදී කවපෙත්ත විසික් කරද්දී හරි. දැන් ඔය හැමතැනදීම මෙහෙමයි. ඊළඟට තමයි මේ ක්‍රිකට් ගහද්දී පුළුවන් නම් अंशක 45ක කෝණයකින් වදින්න ගහන්න ප්‍රක්ෂේපණය කරගන්න. අන්න බෝලේ වැඩිම ඈතකට යවා ගන්න. ෆුට්බෝල් ගහද්දී ඔය හැම සෙල්ලමකදීම ඒගොල්ලෝ මේ ඔක ගැන අවබෝධයකින් තමයි ඉන්නේ. ලියා ගන්නකො. ප්‍රතිපැන් ලියාගමු. වස්තුවට
වැඩිම තිරස් පරාසයක් ලබා ගැනීම සඳහා වස්තුවට වැඩිම තිරස් පරාසයක් ලබා ගැනීම සඳහා වස්තුව अंशक 45ක කෝණයකින් प्रक्षेपणे කළ යුතුය. හරි. තමයි ගානට. ඔයාලගේ ටියුට් එකේ තියෙන 21 වෙනි ගාන. හරි ටියුට් එකේ 21 වෙනි ගාන කරලා ළමයි 40යි මූල 2යි තප්පරයට මීටර. තප්පරයට මීටර ප්‍රවේගයකින් තිරසත් එක්ක අංශක 45ක් ගන්නවා. කවුපෙත්තක් විසික් කරනවලු තිරස්ස පොළොව මත පත්‍ය වීමට ගත වෙන කාලය විසිකරන ලද ස්ථානයේ සිට පොළොවට පත්ත වූ ස්ථානයට විස්ථාපනය ඉහළ නගින උපරිම උස. මෙන්න මේ කියන දේවල් ටික හොයාගන්න තියෙනවා. හරි. ඉතින් මේ જાතිය ගානක් හම්බුනෙන් පස්සේ මොනවා කරන්නත් කලින් මෙයා තිරස් හා සිරස් දිශා ඔස්සේ විභේදනය කරන්න ඕන. අපි විභේදනය කරමු මෙයා. තිරස් හා සිරස් දිශා ඔස්සේ අපි මෙතනින් ගන්නවා මෙන්න තිරසට මෙන්න සිරසට. තිරස්ස මෙයා විභේදනය කරොත් කෝණයක් එක්ක ඉන්න කෙනා කොස් එහෙනම් මේක 40යි මූල 2යි කොස් 45යි 40යි මූල 2යි කොස් 45 කොස් 45 කියන්නේ ඒකට මූල 2 අර chart එකක් තියෙන sin cos ඒ වගේ කෝණයක් එක්ක අගේ ඔයාලට ෆන්ඩමෙන්ටල් වලදී මතක තියාගන්න කිව්වනේ. එතකොට මූල දෙකට මූල දෙක කැපිලා යනවා. ඒ කියන්නේ 40. කෝණයක් එක්ක ඉන්න කෙනා cos අනිත් එක්කෙනා sin. එහෙනම් මෙයා 40යි මූල 2යි sin 45යි. 40යි මූල 2යි sin 45 කියන්නේ එකට මූල 2. මූල දෙකට මූල 2 කැපිලා ගියා. එහෙනම් මෙයා 40. තිරසට තප්පරයට මීටර 40යි සිරසට තප්පරයට මීටර 40යි. හරි. ගාන මොනවා කරන්නත් කලින් ඔන්න ඔය විදිහට සිරස් හා තිරස් දිශා ඔස්සේ විභේදනය කරන්න ඕනේ. හරි. මේක හදන්න.
හරි. දැන් පුතා මේක මෙහෙම තියෙද්දි මට පොඩ්ඩක් වැඩ වැඩි. පොඩි අපහැදිලි ගතිය හින්දා මේකේ උත්තර දෙක විතරක් මම ලියන්නම්. මේ පැත්තට තියෙන්නේ 40යි තප්පරයට මීටර. මේ පැත්තට තියෙන්නේ 40යි තප්පරයට මීටර. හරි. දැන් මේ කෝණය 45යි 40යි මූල 2යි තප්පරයට මීටර ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරේ. ඔය කතා මොනවත් අදාළ නැහැ. මොකද විදියටද? අපෙන් අහනවා මෙයාගේ සිරස් චලිතයට ගත වෙන කාලය කොච්චරද? අපෙන් අහන්නේ මේ පියාසර කාලය චලිතයට ගත වෙන කාලය. පුතේ ඕකේදී අපි කරන් තියෙන්නේ මෙන්න මෙච්චරයි. මම වස්තුවට මෙතන ඉඳන් මෙතනට යන කාලය හොයනවා. පියාසර කාලය හොයද්දී බොහෝ දුරට අපි පාවිච්චි කරන්නේ සිරස් චලිතය. ඔන්න හොඳට මතක තියාගන්න. පියාසර කාලය හොයද්දී 90%කට වඩා ගණන් වල අපි පාවිච්චි කරන්නේ සිරස් චලිතය. පුතේ මෙතනදී ප්‍රවේගය තප්පරයට මීටර 40. මෙතනදී සිරස්ස ප්‍රවේගය බිඳුව. දැන් මේක හදන්න මම ක්‍රම දෙකක් කියලා දෙන්න. ඔන්න පළවෙනි ක්‍රමය. මෙන්න මෙහෙම එකක් නෙවෙයි. මෙතනදී ප්‍රවේගය 40. මෙතන ඉහළම තැනදී ප්‍රවේගය බිඳුව. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය 40. අවසාන ප්‍රවේගය v. එයා බිඳුව. ත්වරණය පල්ලෙහාට 10. කාලය t තමයි අපෙන් අහන්නේ. ළමයි විස්ථාපනයක් ගැන කතා කරලත් නැහැ අහලත් නැහැ. බලන්නකො මේක කියන්නේ. එහෙනම් විස්ථාපනයේ නැති චලිත සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. විස්ථාපනයේ නැත්තේ v = u ධන at. මම ඔක ඉහළට පාවිච්චි කරනවා. මම සිරස් චලිතය සලකලා තමයි ගන්න හදන්නේ. සිරස් ආදේශ කරනවා v = u ධන at. v බිඳුව ඉහළට දාන්න. u තියෙන්නේ ඉහළට සලකන්නේ ඉහළට ඒකින්ද ධනමයි. a තියෙන්නේ පල්ලෙහාට සමීකරණය සලකන්නේ ඉහළට. එහෙනම් a
ඍණ 10යි ගුරුත්ව නිසා. හරි මේක ටික. එහෙනම් මෙතන ඍණ 10 එහා පැත්තට ගෙනියද්දි ධන 10යි. ඒ කියන්නේ 10යි t සමානයි 40. එහෙනම් t සමාන තත්පර 4යි. ඒ කියන්නේ උඩම තැනට යන්න ගත වෙන කාලය තත්පර 4යි. මෙතන ඉඳන් මෙතනට යන්න තත්පර 4යි නම් මෙතන ඉඳන් මෙතනට එන්න තත්පර 4යි. චල්කේ භාගයක් මෙතන ඉඳන් මෙතනට කියන්නේ. ඉතුරු ටික එන්න තත්පර 4යි. එහෙනම් පියාසර කාලේ එහෙම නැත්නම් මුළු කාලේ අපිට හොයාගන්න පුළුවන් සිම්පල් t වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2 ගුණ කිරීම 4යි. ඒ කියන්නේ 8යි තත්පර. ඔන්න හදන පළවෙනි ක්‍රම. හරිද? ලියාගමුකෝ මේවටත් ගන්න. හරි. ඔන්න එක ක්‍රමයක්. දැන් ළමයි මේක මේ ආනතව චලිත වෙන කතා අපිට වැඩක් නෑ ළමයි. හරි? අපි සිරස් චලිතයෙන් ගන්න හදුවේ. දැන් අපි යමු දෙවෙනි ක්‍රමයට. මේක හරි. ඒත් ළමයි සිරස් චලිතය සලකලා තමයි ගන්න හදන්නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මේ තමයි ආරම්භය. මේ තමයි අවසානය. ළමයි ආරම්භයයි අවසානයේ එකම මට්ටමේ තියෙන හින්දා විස්ථාපනයේ බිඳුව. ආරම්භයයි අවසානයයි එකම මට්ටමේ තියෙන හින්දා සිරස්ව විස්ථාපනයේ බිඳුවයි. මේ ගානත් අපි හදන්නේ සිරස්වමයි. දැන් ඔකේ ඔයාලට තවත් දේවල් ටික කියලා දෙන්න. දැන් මෙතනදී බලන්නකෝ. දැන් මෙහෙම විසික් කරා නම් ආරම්භයේ මෙතන අවසානයේ මෙතන. සිරස්ව විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේ උස. දැන් මෙහෙම වැටුණා නම් ආරම්භයේ මෙතන අවසානයේ මෙතන. කොහොමද? සිරස්ව විස්ථාපනය කියන්නේ මෙන්න මෙයා. ආරම්භයයි අවසානය අතර තියෙන සිරස් දුර. ඔක තමයි සිරස් විස්ථාපනය. තිරස් විස්ථාපනය කියන්නේ ආරම්භය හා අවසානය අතර තියෙන තිරස් දුර. මේකෙදි නම් මෙයා.
ඔයා මේකෙදි නම් ආරම්භය හා අවසානය අතර තියෙන තිරස් දුර මේ තියෙනවා. මෙතනදී ආරම්භය මේ තියෙන අවසානය මේ දෙන්න අතර තියෙන තිරස් දුර. හරි සිරස් විස්ථාපනය හා තිරස් විස්ථාපනය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. තව මේ ගාති ගන්න තියෙනවා. ඒවත් හදමු. මේ මෙතනදී ඔන්න ඔහොම තමයි තියෙන්නේ. S බිඳුවයි. පටන් ගද්දී මේ තියෙන ඉහළට තියෙන 40යි. ඒකින්ද U තියෙනවා ඉහළට 40ක්. A කියලා කියන්නේ කොහොමද පල්ලෙහාට 10යි. T ව තමයි හොයන්න ඕනේ. ළමයි V ව තමයි දීලත් නැත්තේ V ගැන අහලත් නැහැ. V නැති එක්කෙනා. S සමානයි UT ධන භාගයක් AT වර්ග. ආදේශ කරනවා ඉහළට. S බිඳුවයි. U කියන්නේ 40යි. මෙතන T. ධන භාගයක් A කියලා කියන්නේ තියෙන්නේ පල්ලෙහාට. සලකන් ඉහළට දෙන්න දිශා දෙකකට. එහෙනම් ඍණ 10යි. T වර්ග. එහෙනම් බිඳුව සමාන වෙනවා 40යි T ඍණ 5යි T වර්ග. එහෙනම් 5යි T වර්ගය සමානයි 40යි T. දෙපැත්තම T ගෙන් බෙදලා දාමු. එහෙනම් 5යි T සමානයි 40යි. එහෙනම් T සමානයි 8යි 5. T කියලා කියන්නේ තප්පරක්. එකවර හොයන්න පුළුවන්. ඔන්න දෙවෙනි ක්‍රමය. ඕක තියෙනවා.
හරි. ගානේ පළවෙනි කොටස හදලා ඉවරයි. ඒතර අපිට පියාසර කාලේ එනවා ළමයි තප්පරක් නේ. පියාසර කාලය ක්‍රම දෙකටම ආව අපිට තප්පර 8. කැමති එක විදිහකට හදන්න. හරි. ඊට පස්සේ දැන් කොහොම විසික් කරන්නේ? මේ පැත්තට තියෙනවා තප්පරයට මීටර 40ක්. මේ පැත්තට 40. අහනවා මේ පොළොව මත පතිත වූ ස්ථානයේ තියෙන විස්ථාපනය කොච්චරද කියලා. ඔය අහන්නේ ළමයි තිරස් විස්ථාපනය. හරිද? ඒ කියන්නේ ඔයා විසික් කරේ මෙතන ඉඳන්. ගිහිල්ලා වැටෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මේ දුර තමයි වගේම අහන්නේ. පුතේ ඔය දුර තිරස් දුරක්. ඔය තියෙන දුර තිරස් දුරක්. තිරස් දුරක් නම් ඔයාට තිරස් චලිතය සලකන්න වෙනවා. ඔන්න අපි තිරස් චලිතයෙන් ළමයි තිරසට u තියෙනවා 40ක්. තිරසට s කියලා කියන්නේ r. r තමයි වැඩි කියලා කියන්නේ. තිරසට ත්වරණයක් නැහැ. සිරස්වන පල්ලෙහාට ත්වරණය 10යි. හැබැයි තිරසට ත්වරණයක් නැහැ. කාලය simple t එහෙම නැත්නම් පියාසර කාලය capital T ඔය අපි ගත්ත එක්කන දිශාවක් නැහැ අදිශයක් දිශා දාන්න යන්න එපා මම කිව්වා ඔයාට මතක ඇති නෝට් එකේ රතු පාට පෑනෙන් ලියා ගන්න කියලා මේ සිරස්ව හා තිරස්ව එකම මොහොතේ තමයි චලිත වෙන්නේ එකම වෙලාවෙ ඒක හින්දා සිරස් චලිතය සඳහා capital T තිරස් චලිතය සඳහා capital T ට සමානයි ඒ කියන්නේ මේ අවස්ථා දෙකේදීම t සමානයි. මෙතනදී තප්පර 8යි නම් මෙතනදී තප්පර 8ම තමයි. මට පුළුවන් තිරස් දිශාවට v නැති චලිත සමීකරණය ආදේශ කරන්න. v ගැන අවබෝධයක් නැහැ. ඕනනම් ඉතින් දන්නවා. v කියලා කියන්නේ ඉතින් අවසාන ප්‍රවේගිකයාගේ 40ම තමයි. ඒ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වනේ. තිරස් නෝට් එකේ මතකද? තිරස් චලිතය ගත්තහම තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ නේ හැමතැනදීම. එකම උත්තරය. මෙතනදිත් 40යි මෙතනදිත් 40යි මෙතනදිත් 40යි මෙතනදිත් 40යි ඔය හැමතැනකදීම 40. මට පුළුවන් මේ පැත්තට s සමානයි ut ධන භාගයක් at වර්ගයේ ආදේශය. s කියලා කියන්නේ r u කියලා කියන්නේ 40යි. p කියලා කියන්නේ 8යි. ධන භාගයක්. a කියලා කියන්නේ බිඳුවයි. p කියලා කියන්නේ 8 වර්ගය. ළමයි ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණුනහම උත්තරේ බිඳුවයි. මේ සෙට් එකම බිඳුවයි. එහෙනම් මෙතන එනවා r සමානයි 320 ධන බිඳුව. එහෙනම් r කියලා කියන්නේ 320යි මීටර. ඔන්න ඔහොම. හරි නේද? උදේ තිරස් පරාසය මීටර 320යි. 320ක් ඈතට යනවා. ඔන්න. හරි නේද? මීටර 320ක් ඈතට ගියා. හරි. ලියගමු.
හරි. දැන් අහනවා මෙයා ඉහළ නගින උපරිම උස. හරි. උසක් ගැන කතා කරන්නේ. ආපහු සිරස් චලිතය නේද ළමයි. හරි. දැන් අහන්නේ මෙයා මෙහෙම චලිත වෙද්දී මෙයා නගින උපරිම උස. දැන් මෙතනදී මෙයා විසික් කරන්නේ 40. මෙතනදී ප්‍රවේගය බිඳුවයි. උපරිම උස කියන්නේ ළමයි විසික් කරන තැනයි මේ ඉහළම ස්ථානයේ අතර තියෙන උසනේ. මෙන්න මේකල උපරිම උස h. මේක maximum height කියලා. ඉතින් ඔයාලා දන්නවා ඉහළට දාපුවම u කියලා කියන්නේ 40. v බිඳුවයි. බිඳුව නම් මොක ඉහළට දැම්මත් එකයි පල්ලෙහාට දැම්මත් එකයි v බිඳුව. හරි. h ඉහළට තියෙනවා. ඔක අපි දන්නේ. a හැමදාමත් පල්ලෙහාට තියෙනවා. 10. දැන් මට පුළුවන් ඉහළට v වර්ගය සමානයි u වර්ගය ධන දෙකක් as ආදේශ කරනවා. v වර්ගය බිඳුවේ වර්ගය බිඳුවයි u වර්ගය ඉහළට සලකන්නේ u ඉන්නේ ඉහළට ඒකින්ද 40යි. 40 වර්ගය ධන දෙකක් සලකන්නේ ඉහළට a ඉන්නේ පල්ලෙහාට ඍණ 10යි වතාවක් s කියලා කියන්නේ මෙතනදී h. මේක තියෙන ඉහළට. හරි. මෙතන s තියෙන ඉහළට. මේ බලන්නකෝ ආරම්භක පිහිටීමට වඩා අවසාන පිහිටීම ඉහළින් ඉදී s තියෙන ඉහළට 1h. ඒකින් තමයි මේක ධන ස්වරූපයෙන් මෙතන ආදේශ. හරිද? එතකොට මෙතන ඍණ 20යි h නේ. එයාව මෙහෙට යද්දි ධන 20යි h. මෙතන තියෙනවා 40 වර්ගය කියලා කියන්නේ 40 ගුණ කිරීම 40. 20 ඒවා එකයි. මෙතන 20 ඒවා දෙකයි. h කියලා කියන්නේ 80යි මීටර. අන්න හරිද? මීටර 80. හරි. මේකත් හදුටක් ගන්න. දැන් පළවෙනි ප්‍රශ්නේ නම් සම්පූර්ණයෙන් හදලා ඉවරයි.